දෙන්න හදන දෙයි. ඒක බුදුරජාණන්සේ හරියටම කතා කරලා තියෙනවා. ඥාතිට තේරෙන්නේ නැහැ, යාළුවන්ට තේරෙන්නේ නැහැ, මිත්‍ර මාත්‍යවරුන්ට තේරෙන්නේ නැහැ, උඹට තේරෙන්නේ නැහැ. කර්මාකල සතිපට්ඨානෙ කියලා. ඉතින් සතිපට්ඨානෙ කියලා දීමේදී සතිපට්ඨානයේ රස්තා තුනක් ගැන බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. සමාද වේතබ්බං. අනිත් මේකට සාදු කියන්නේ ඉගෙන ගන්න. මේක සමාදන් වෙන්න. ඊට පස්සේ අතිත්තාපේ තමයි සතියේ තියෙන අවස්ථා කීපයක් නිකන් සාමාන්‍ය සති මාත්‍රයි කියලා එකක්. එහෙම නැත්නම් ඒකට bear attention කියලා කියනවා. දැන් යන්තං සන්තම් පදං සතිය. ඉතින් ඒක අපි කියලා දෙනවා. දැන් අද මේක පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ ශාලාව පිරලා තිබුණේ ඒ පාසල් කීපයකින් ආපු ශිෂ්‍ය නායක නායිකාවක්. ඉතින් මම පටන් ගන්න වෙලාවේදී ඒ ළමයින්ගෙන් ඇහුවා. ටිකක් කතා කරන ගමන් ඕකෙන් කී දෙනෙක් දැන් සතිය අහලා තියෙනවද කියලා. ඇත්තටම 125ක් විතර ළමයි අතීස්වා. ඉතින් අපි ගිය සුමානට ඉස්සෙල්ලා සුමානේ කඩුවෙල තිබුණා සති කඳවුරේ අති කඳවුරක් කියන්න බෑ. සති පුහුණු කරවන්ගේ වැඩිපුර අධ්‍යාපනයේ සඳහා ඒකෙදී අපි විශේෂයෙන්ම සලකා බැලුවේ ගැබිනි මවුරුන් කොච්චරක් සතිමත් වෙනවද, ගැබිනි මවුරුන් සතිමත් වීමෙන් දරුවට කොච්චර සෞඛ්‍යයක් ලැබෙනවද, ගැබිනි මවුවෙක් යම් කිසි චිත්ත පීඩාවක පෙළෙනවා නම්, ගැබිනි මවු යම් ආකාරයක මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් කොච්චරක් ළමයිට හානි වෙනවද කියන්නේ. ඒකට හේතුව තමයි වතු කරේ ඉන්න ගැබිනි මවුරුන් 78ක් කසිපු බීලා උපදින ළමයාගේ ලේවල දවස් 4ක් ඇතුළත දෙනකොට කසිපු. ඉතින් ඒගොල්ලන් කියන්න බෑනේ ඕන බොන්නේපයි කියලා. අපිට කීයයි ඒ වෙනකොට සතිමත් වෙන්නේ කියලා. ඉතින් ඒ තිබුණ රැස්වීමේදී ඉස්ලාම කතාවක් තිබුණේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට. ඒ අධ්‍යක්ෂකතුමා කතා කරලා කිව්වා මේ සතිපාසල දැන් 100%ක්ම ලංකාවේ ආයත දෙන්නේ කියලා අධ්‍යාපන ලේකම්තුමා ලිඛිතව ලේඛයක් දීලා තියෙන නිසා ඕනම ගුරුවරයෙකුට ඕනම ප්‍රධානාචාර්යවරයෙකුට ඕනම කලාප අධ්‍යක්ෂකවරයෙකුට ඕනම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකුට සතිපාසල කරන්න පුළුවන්. නැත්නම් නෛතික අයිතිවාසිකම් අපිට ගොඩේ නෑ. එහෙම නැත්නම් කියනවා අපිට සමාජීය ශක්තියක් තිබුණේ නෑ. ඒක පැල්ලා එතුමා මේ නුවර කණ්ඩායමට හොඳ ළඟින් වැඩ කරන කෙනෙක්. එතුමා කියනවා මට දැන් විශ්වාසයි කියලා ලංකාවෙන් පාසල් 10100 ගණන් තියෙනවා 125ක්වත් අඩු ගානේ සතිපාසල දැන් පුරුදු කරලා තියෙනවා කියලා. ඉතින් මට හරි සතුටක් ඇති වුණා මේ අවුරුදු 5ක් 6ක් ඇතුළත අපිට තිබුණ 110ක් විතර දැන් 125ක් තියෙනවා. ඒ කියන්නේ එක පන්තියකට පැය 3ක්වත් කරලා තියෙනවා. 2023 වෙනකොට ඉස්කෝල මේ පාසල් 200ක් තෝරාගෙන 6 පන්තියෙන් විශේෂයෙන්ට අතුල් කරලා එහෙම නැත්නම් අපි කියනවා නම් විශේෂිතේ අතුල් කරලා දැන් සතිය පුහුණු කරන්න වැඩ කරගෙන යනවා. ඉතින් අන්නේ විදිහේ හඳුන්වා දීමකට සර්වඥාන්සේ සඳහන් කරන්නේ සමාදපේ තබානේ මේ සතිය කියන්නේ කොහොමද? මේ පවතින මේ ආර්ථික අර්බුද වලට මේ කියන දෙමාපියන් දරුවෝ කී කරුණ නැතිකමට මේ කියන විදිහේ ළමයින් තියෙන අසහන වලට මේ කියන විදිහට මේ කුඩු ගැහිලි වගේ ඉරුදු වලට පෙරේතකම් වලට සතිය හොඳයි. නමුත් ඒක ප්‍රතිස්ථා කරගන්නවයි කියන එක සතිපට්ඨාන කරගන්නවයි කියන එක ඉච්ඡර ලේසි නෑ. අර ඉස්ලාම මේක හඳුන්ලා දුන්නට ඒක Taman තීන්දුව කරගන්න නම් හැමදාම මෙච්චර වෙලාවක් කරනවා. එතෙන් දවසේ එක වැඩක්වත් වෙන් කරගෙන අඩු ගානේ මේ වැඩේ කරනකොට මම සත්‍යමත් වෙන්න ඕනේ කියලා මම විශ්වවිද්‍යාල කාලේ මට කිව්වේ දත්මත් වෙනකොට සත්‍යමත් වෙන්න කියලා. අපි සාමාන්‍යයෙන් නම් කියවනකොට වාඩි වෙනකොට සත්‍යමත් වීම එහෙම නැත්නම් අවිජින කමෙන් සත්‍යමත් වීම අද අවස්ථා දෙකකදී අපි කියලා දුන්නා කෑමක් කරනකොට සත්‍යමත් වෙන හැටි එක එක විදිහට උගන්වනවා. ඉතින් ඒක කරන්න හදනවාක පట్టල කරලා දෙන්න හදනවා. මේ පුද්ගලික මට්ටමේ අපේ ජීවන රටාවට එකතු කරනවා. ඒක ගන්න ඉතාම සුළු පිටසක්. මොකද ඒගොල්ලන්ට ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ උභාන්තරණ ඉතින් කියලයි අපිට මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ පෙන්න දාලා බැරනවා ඉතින්. ඒගොල්ලෝ අර්බුද කරනවා ඉතින්. ඒගොල්ලෝ අරක මේක කියනවා. ඉතින් ඒකට අපි ඒකට බීඩියටිය වගේ අහුම්කම් දෙන්නේ නැතුව ඉන්නේ. සත්‍ය හඳුන්වා දීලා තියෙනවා. ඒක ප්‍රතිෂ්ඨා කරගන්න තියෙන අත්දල තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. ඒක පුළුවන් තරම් ඕන කෙනෙකුට හදාරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඒකේ නිවේශිතබ්බන් කියලා ඒ අනුම ජීවත් වෙනවා. ඒකට අපි කියන්නේ සාමාන්‍යයෙන් ජීවන රටාව එහෙම නැත්නම් අපි ඒකට කියනවා
සම්මා ආජීවය කියන්නේ. අද අපි ගත කරන ජීවිතේ සම්පූර්ණ මිච්ඡා ජීවය කියලා හිතාගන්න. එච්චර කියන්නේ. අද ගත කරන්නේ සම්පූර්ණ මිච්ඡා ජීවිය. නමුත් මේක තුල සම්මා ආජීවයට යන්න පුළුවන්. ඒකට එන්න ඕනේ සත්‍ය සමාදන් වෙලා ප්‍රතිෂ්ඨාපනය කරගෙන ඊට පස්සේ අපි යන්න ඕනේ. ඒ අනුව හැඩ ගැහෙන්නේ මේ අපි වටේ ඉන්න එක්කෙනෙක්වත් අපිට උදව් කරන්නේ නැහැ. කවදාවත් දැක කරන්න බෑ. මේක අපි මම කළ යුතු දෙයක්. ඉතින් ඒ නිසා අපි මේ බණේදි කරන වැඩක් තමයි ඔක්කොමලම ඔකට කිව්වත් විනාඩි 10ක් විතර පොඩ්ඩක් පාඩි කරවලා ඒගොල්ලන්ට අවස්ථාවක් දෙනවා. ඉස්ලාම සතිය දන්නේ නැති කෙනෙකුට එහෙම සතිය කියන්නේ මොකක්ද කියන නිසා පොඩ්ඩක් ඩැෂ් පොඩ්ඩක් වාඩි වෙලා විනාඩි 10ක් විතර සතිමත් වීම සඳහා. හොඳට පట్టල වෙන්න ඕ ඉන්න තැන්වල මේ මම විනාඩි 10ක් විතර මේ නැති වෙච්ච ඥාතිය වෙනුවෙන් නැත්නම් අපි නැති වෙච්ච ඥාතියින් වෙනුවෙන් ලෝකයේ තියෙන උපරිම කුසලයේ කරන්න හදන්නේ. ඊට පස්සේ අපි කුසලයේ අපි හදා බෙදා ගන්නවා. ඒකට මම වෙන සම්මාදම මම කරන අනුග්‍රහය තමයි මම සත්‍ය පිහිටුව ගන්න හදනවා. ඒ නිසා අපි මේකට වාඩි වෙලා සත්‍ය පිහිටීම කියලා කියනවා. අපි ආරාධනා කරමු අපේ ධම්ම සරණ ස්වාමීන් වහන්සේට මේ පිළිස පොඩි මෙහෙවීමකින් වාඩි වීමකට මෙහෙවන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි දැන් සූදානම් වන්නේ වාඩි වෙලා සිහිය පිහිටීම සඳහායි. ඒ සඳහා දෙනම S2 මුදුව පියාගෙන හොඳ පහසුවෙන් වාඩි වෙලා තමන් ඉන්න තැන තමන්ගේ ආසනයේ පහසු එකක් කරගන්න. සුවදායි විදිහට සැපට හොඳට ලිහිල්ව වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒ බවට වෙන දැනීම් ටික හඳුනා ගන්න. අනේ හරහා පිරියව්වට යොමු වෙනවා. පසුපස තද වෙලා ආසන කකුල් තද වෙලා කොන්ද කෙලින් ඔළුව කෙලින් අත් සැහැල්ලුවෙන් තියෙන උරහිස් තද කරන්නේ. කය තද කරන්නේ නැතුව සැහැල්ලුවෙන් සනීපෙට වාඩි වෙලා ඉන්නවා. ඒ ඉන්නකොට ඊට අමතරව තව දැනෙන්න පුළුවන් ඇතුලේ වැඩියෙන්ම දැනෙන දැනීමට තියෙනවා. උලන් වැඩ කරනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. මේක වැඩියෙන් දැනෙන්නේ කොහෙද කියලා අවධානය නහය ගාව වෙන්න පුළුවන්. බඩ වෙන්න පුළුවන්. පපුව වෙන්න පුළුවන්. ඒ මොකක් කරන්නේ නැතුව කම්පන චංචල විතරක්. මොකද මම ඉන්න බව දන්න පිරමීඩ වගේ හිටලා තියෙනවා. මේකේ හිත තිබුණත් හොඳම සිහිය. මෙන්න මේ සැපට වාඩි වෙලා ඉන්න එකේ හිත පවත්වාගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඔය අතරින බාධා ගණන් ගන්න නෑ. සද්ද එනවා. මතක් වෙනවා එක එක දේවල්. රිදෙනේ වයින්නවා. නිදිමත මේ මොකක් ආවත් සිහියටයි හසු වෙන්නේ. නැවත අපි අර පිරමීඩය කය කන්ද උඹහ ආවෝක අනිතකොට ඒ බාධාවක් ආම්දේ නැති වෙලා නැවත සිහිය වර්ධනයකුත් වෙලා. මෙන්න මේ විදිහට මේ සද්ද මතක් වෙනේවා රිදෙනේවා බාධා නෙවෙයි ඒවත් සිහියටමයි හසු වෙන්නේ කියන කාරණෙත් එක්ක දිගට මේ ක්‍රියාවලියේ නිමග්න වෙලා බලාගෙන ඉන්න. ඇස් වහලා අන්නේ බලාගෙන ඉන්නේ සිහිය. මෙන්න මේ විදිහට ඒ වාඩි වීම තුළ හොඳට සිත සතියට වැටෙන හැටි අසතියට වැටෙන හැටි මෙහෝ මාරු දිහා බලාගෙන සුළු වේලාවක් ගත කරමු.
සාදු සාදු සාදු. අපි මේ විදිහට පරිශ්‍රයෙන් පස්සේ පිරිසක් පස්සේ අඩු ගානේ ටික වේලාවක් ඒ ඥාති සංග්‍රහයක් පිණිස අපේ හිතේ කිසිම අකුසලයක් නොවෙන එහෙම නැත්නම් භාවනාමය කුසලයක් සිදින අවස්ථාවටපත් වීම අපි තේරුම් ගන්නවා සතිපට්ඨානේ සමාදන් කිරීම. ඉතින් කායික වශයෙන් අපිට තේරෙනවනේ පොතේ දුරට අපේ හිත ඒ තෝරා ගන්නලා ධර්මනේ පවත් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි මේක පිහිටව ගන්න හැටියක් තියෙන්න බෑ. යම් දෙයක් යන්තම් කනක පිලා ඇටි පැලවිලා ආවට ඒක පట్టල කරලා ඒක පොළවේ හිටවන්න එපා. ඒක පීඨාදාර වෙන්න එපා. ඒකට කියන්නේ ප්‍රතිඨාපේතම්මක් කියලා. මේ ප්‍රතිෂ්ඨාව පිළිබඳව බුදුරජාණන්සේ සතිපට්ඨාන සූත්‍රයේ 17 ආකාරයක් පෙන්නලා තියෙනවා. මේ කය විතරක් අරගෙන. ඊට පස්සේ නාම ධර්මත් එක්ක බලනකොට තවත් 7 ආකාරයක් වෙනකොට විශේෂ ආකාරයක් තියෙනවා. ඉතින් මේ ආකාර වලින් අපි බොහොමයක් මේ වෙනකොට පසුගිය නාටක ධර්ම දේශනාවල සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අපි හිතමු ඉස්සල්ලාම ආපු කෙනෙක් කියලා. මම සතිපට්ඨානේ දන්නේ තොරතුරු අපේක්ෂා කරන කෙනෙක් කියලා. ඉතින් යාට කියන්න පුළුවන් අපි මේ වගේ වාඩි වෙලා ඇද්දගත් අහන අතප්පිට අතත් යන මොනක්වත් නොකර සතිය පැවැත්වීම තාමත් සතිය පැවැත්වීමේ උත්කෘෂ්ඨම අංගයක්. යමක් මොනක්වත්ම නොකර කොටිම කියන චේතනාවක් ඇති කරගන්න නැතුව මොකද වෙන්නේ හිතේ? හොඳට පටලලා වාඩි වෙනකොට මේ පැවැත්ම මේ ජීවන යාන්ත්‍රයේ මේ විඥාන ස්රෝතේ කොහොමද යන්නේ? ඉතින් ඒක ගැඹුරු වැඩක්. ගාක් කලබල හිච්චයිත කෙනෙකුට. මේක කරන්න බැරි නෑ. බලන්න පුළුවන් මේ මට නිකන් යන්න දුන්නොත් ඔය ටික තමයි මරණ මොහොතේදී වෙන්නේ අපිට. මොනවාක්වත්ම කරන්නේ නෑ. ඒකට මොකද වෙන්නේ? දැන් මේක අපාය දිහාට යයිද දිවි ලෝකෙ දිහාට යයිද කොයි පැත්තට එන්නේ කියලා අපිට පේනවනේ දැන් මේ තාම මැරෙලා නෑනේ අපි තාම. ඥාතියා වගේ. ඒකට බලතැයි මේ මරණ මොහොතේදී මේ වගේ දෙයක් එනවා. කිසිම පාලකයෙක් නෑ. එතකොට මොකද වෙන්නේ හිතට? හිත කොහෙද පවතින්නේ? අද බැන්න හෙටත් බලන්න. හෙට බැන්න අනකත් බැන්නේ ඔගේ ආරයක් තියෙනවා. අපි දැන්නම තීන්දුව වෙලා තියෙන්නේ කොහෙද කියලා උපදින්නේ කියලා. මේක විනාශ කරන්න. ඒකට කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. අපේ මොලේ දැන් දන්නවනම් මෙන්න මෙතෙන්යි මගේ ඇදීම තියෙන්නේ කියලා අපිට ඒක නැවත සලකා බැලීමේ හැකියාව ඉවර වෙලා නැහැ. ඒක ඉවරයි අපිට කරන්න බෑ කියන එක තමයි දේවනිකායවල වල කියන එක සර්වබලධාරී දිවිනාතේ හතේ තියෙන්නේ. මට කරන්න බෑ කියනම සර්වඥාන්සේ කරපු දීර්ඝ පරිශ්‍රණය පේනවනේ අපට ඕන අපිට කරතේ. හැබැයි ඉස්සල්ලාම දැනගන්න ඕනේ මගේ හිත නිකන් නිදැල්ලේ යන්න දුනොත් කොහෙද ඇදෙන්නේ? උඩැල්ලා දෙතට අදින්න වගේ. කබරේ අමු බලුකුණක් කන්න යන්න වගේ. බල්ලෙක් අසුචි පිටකට ඇදෙන්න වගේ මේක ඇදෙන හැටි බලන්න. ඒක උඹ දෙනකොට ඒක බලන්න අමාරුයි. මොකද හේතුව ඒ පේන දේ පිළිගන්න කැමති නැහැ. එයා හිතනවා මතු බුදුන මෛත්‍රී බුදුහාමර වපුවාම මේ ඔක්කොම තීටි අපි නිවන් දක්කයි කියලා. ඒ වෙනත්නම් මම ඉන්දියාවට ගිහිල්ලා දඹදිව වන්දනා කරලා આવොත් මම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. එතන මගේ ඥාතියෙක් පැවිදිලා ඉන්නවා. ඔයා ආයාපිය රිලව් පයින්නකොට ගහින් ගාට බඩේ බැඳගෙන යන්නේ පැටව යෝගේ බැඳගෙන පණී කියලා. ඒක කරන්න බෑ. ඒකයි මේ කියන්නේ ඥාතිය දැක්කනම් යාළුවේ දැක්කම මේක කියලා දෙන්න එක තමන් කළ යුතුයි. ඒක පළවෙනිම කියවරට අපි කියනවා සමාදපේතබ්බන් නැත්නම් මේ සත්‍ය කියන්නේ මොකද්ද මොනවාක්වත් නොකර බලනකොට තමන්ට වැටහෙන හැටි. ඊට පස්සේ මේක ප්‍රතිෂ්ඨාව කරන්න අපි යනකොට එනකොට කනකොට බොනකොට ආදී වශයෙන් විවිධ ක්‍රියාකාරකම් කරනකොට අපේ හිත කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් අද මේ පොඩි ළමයි එක කරපු වැඩේදී අපිට තිබුණේ පැය දෙකක විතර කාලයක්. ඒ කාලය ඇතුළත අමාරුණ ඇත්තට මේ පොඩි උන් කතා කරවන්න. ඒ කතා කරපු කට්ටිය ඉතින් කියන්න පටන් අරගත්තා මේ සක්මන් කරනකොට හිත පිට යනවා. ඉතින් මම ඔය හිත පිට ගියාට සක්මන නතර වුණාද කියලා. ඒ සක්මන නතර වෙන්නේ නැහැ. හිතත් පිට යනවා කකුලත් ඇවිදිනවා. ඒක කවුද කකුල ඇවිදින්නේ කවුද හිත පිට යන්නේ? දැන් දෙන්නෙක් ඉන්නවද නැත්නම් එක මිනිහද ඉන්නේ? ඕක උත්තර දෙන්න ගියාම සෑහෙන ගානට පිස්සු වැදෙනවා. සක්මනක් කෙරෙනවා හිතන එකක් හිතෙනවා. සමහර කෙනෙක් සතිය නෑ කියලා අද කතා කරපු ගන්න මේක ඒක සතිය තියෙනවා කියලා තමයි කියන්නේ. සතිය තියෙනවා එදිනක් දන්නවා
හිතනවා දාන්න. ඉතින් ඔක ඉඳගෙන ඉන්නකොටත් කරන්න පුළුවන්, දත්මදිනකොටත් කරන්න පුළුවන්, කැම කනකොට ඕනම වෙලාවක බලන්න පුළුවන්. මගේ හිත කොහොමද හැසිරෙන්නේ? ඉතින් ඒකට බුදුජානනාංශයේ තියෙන මහා කරුණාව කියන්නේ මතක් කරපු නැති එක ඉරියව්වක් නෑ සතිපට්ඨාන සූත්‍රයේ. යනකොට එනකොට කනකොට බොනකොට ඉදිරි බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගාරනකොට කතා නොකර ඉන්නකොට හැම සංසිද්ධියක්ම লীලා අන්තිමට කියනවා වැසිකිළියට ගිහිල්ලා වැසිකිලි කරනකොට කැසිලි කරනකොට දැනගන්න පුළුවන්. ඉතින් ඒ තරමටම වැසිකිලි කැසිලි කෘත්‍යයේදී තමයි මේ ගඳ කිලිය කරන්න ඕන දේවල් පවා කරන්න පුළුවන් කියන්නේ. කොච්චර කනුකම්පාව තියෙනවද බලන්න බුදු කෙනෙක්. අපි හිතනවානේ දඹදිව යන්න ඕනේ. මේකට අටසිල් සමාදන් වෙන්න ඕනේ, බාපණයක් දාන්න ඕනේ, සුදු ඇඳගෙන ඉන්න ඕනේ, ඒකට ඉෂ බාන්න ඕනේ, අරණ්‍යගත වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ කියලා අපි මේ ලයිස්ට්යක් හදාගෙන ඉන්නවා. ඒ ලයිස්ට් උපරිම වාසිය තමයි භික්ෂුවට තියෙන්නේ. භික්ෂුව කෙනෙකුට ඔක්කොම අයින් වෙලා හරි ගතලා දෙනවා. මොකද මේ අනිවාර්යයෙන් මේකට කැප වෙච්ච කෙනෙක් නේ කියලා හිතනවා. අපි එහෙම නැහැ නේ. ඉතින් අපි තාම පැවිදිලා නැහැ නේ. අපි මේමනේ කියලා අපි අඩුතක්සනව සත්‍ය කරපු කෙනෙකුට තියෙනවා එහෙම මොනම වෙනසක් නැහැ. හිතෙන්ද වෙනකොට මේ භික්ෂුන් වහන්සේලාට උගන්වන්න එන්නේ මුස්ලිම් මිනිස්සු කියලා මතක තියාගන්න. ඒ කරපු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී මට හම්බුනේ පොඩි වෙලාවයි මම සත්‍ය ගැන කතා කරන්න මට වෙලා හම්බුනේ මම මේ විනාඩි 8ක් විතර ගත්තා මේ පරියන්කේ කරන්න විතර. එතකොට මේ මුස්ලිම් මිනිස්සු කතා කරලා කියනවා ලංකාවේ මුස්ලිම් ජනතා නියෝජනය කරලා ලෝක මුස්ලිම් ජනතා නියෝජනය කරලා අපේ සුද්ධ ලියවිල්ලත් කුරානයේ ඉස්ලාම පාඩේ තියෙන්නේ මේ සුද්ධ ලියවිල්ල තියෙන්නේ සත්‍ය තියෙන අයට පමණයි කියලා තියෙනවා. අපි මේක බුදුරජාණන් වහන්සේ අපිට උරුම කරගත්ත අපිට දීපු දයාවැද්දක් කියලානේ. අර මනුස්සය සත්‍ය වටලා කියනවා අනේ කරුණාකරලා අපි ළමයින්ට මේක උගන්වන්න. අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. සුද්ධ කුරානයේ වුණත් කැප වෙලා තියෙන්නේ සත්‍ය තියෙන අයට විතරයි. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ මේක බෞද්ධයන්ට උරුම වෙලා තියෙන එක ඇත්තටම බෞද්ධ විතරයි උරුම වෙලා නොකරනම જાතිය කියලා මට තේරුණේ දැන් අවුරුදු 40කට ඉස්සෙල්ලා. මං ගිය දවස්වල කිව්වේ දැන පව් කරන එකම જાතිය බෞද්ධය විතරයි. ඌටනේ පව් පින් තියෙන අනිකට පව් පින්නේ කරන හරියක් කරන්නේ පව්. චේතනා කෙරුවොත් අපි කියන්නේ මේ චේතනාවට කියන තව නමක් තමයි සංස්කාර සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. ඉතින් අපි මේ චේතනා කරන විට විද්‍යාව විනෝදේ. හැම දෙයක්ම විනෝදාංශයක් කරනවා. නිසා අපි ජීවිතය ගත කරන හැම දෙයක්ම මේ සතියින්ව කරන්න පුළුවන්. කරන්න ඕනේ. කියන ජීවන ජීවිතේ මානව ප්‍රජාතික ඉතාමත්ම සුළු පිටසක්. ඒක නම් සතියට වඩා අද ඉඳලා මැරෙනකන් පුළුවන් තරම් මේක වැඩි කරගන්න විදියක්. ඔය අල්ලපනල්ලේ පුළුවන් වෙලාවක අපි කො සක්මල්ලුවක්ම නැහැ. නමුත් බස් එකට පයින් යන ටිකට සත්‍යමත් වෙන්නේ කියලා. එතන රස්සාවට යන්නේ කී දැනයි ඒක හුඟක් වටිනවා. බස් වලට කලින් බහැලා ඉතු ටික පයින් යන්න කියලා. ඒ පයින් යන ටිකේ සත්‍යමත් වෙන්න කියලා. ඒක අද නම් ඉතින් හොඳටම වටිනවා. මොකද බසුත් නැහැ. බස්තියම් පයින් යන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක හිතනවා නම් අපි මේ දුප්පත්කමට කරන වැඩක් නැති බැරිකමට කරන ශ්‍රේෂ්ඨමයෝ එහෙම තමයි හැදිලා තියෙන්නේ. ආන්නේ විදිහට ඉදින්දා වැඩ ටිකේදී සත්‍ය පිළිහිවීම ගත්තොත් පාසලමෙන්ටයි උගන්නන අයටයි දෙමාපියන්ටයි ඔක්කොටම සමාන වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඒකට නිවේශේ තබ්බන් කියලා. පිටුවා ගත්තට පස්සේ තමයි මුළු ජීවන රටාවම හදාගන්න ඊට පස්සේ සත්‍යමත් වීම සඳහා. ඉතින් ඒක සඳහා අපි ඉඳගෙන කර පරියන්කේදී විච්ඡති දේවල් දිහා බලනකොට වාඩි වෙලා ඉනකොට අපිට දන්නවා පැහැදිලිවම වැඩි වෙලාවක් හිත අපිට අවශ්‍ය අරමුණේ හිටින්නේ නැහැ. ඕක පුද්ගලිකව ගන්න එපා. ඔක්කොගේම ඇති ඕක තමයි. කවුරු හරි හිතනවා මේක මට වෙච්ච දෙයක් මට මගේ හිත හිතුවක්කාරයි මගේ හිත මේ වඳුරු හිතක් කරන්න බෑ කියලා එහෙම එකක් නැහැ. ඕන කෙනෙකුට කතා කරන්න කියන්න බෑ. ඕන කෙනෙක් ඕක තමයි කියන්නේ. බුදුරජාන් වහන්සේ පවා සඳහන් කරනවා මම මහණනි කැලේට තනියෙන් භාවනා කරන ඉනකොට මට නිකමට හිතුණා
මේ රජය පවතින රජය මේ දුප්පත් මිනිස්සුගේ බව අයබදු අරගෙන ඒව වෛශ්‍ය වෘත්තියට යොදවනවා සූදු කෙලින්ට යොදවනවා ගතා කැම් කරනවා නේ මේ බැරි නැති බැරි මිනිස්සයාගේ එදා වේල හම්බගෙන කණ එකකින්වත් බදු ගන්න නැතුව ඉන්නවනම් කොච්චර හොඳද කියනකොටම එක්කෙනෙක් කියලා කතා කරනවා ඕක තමයි මං කිව්වේ ගීගේ අතාරින්න දෙපයි කියලා ගීගත අතාරින්න නැතුව හිටියනම් අපිට 10 මින් රාජ්‍ය කරගෙන කරන්න පුළුවන් නේ දැන් උනත් ප්‍රමාණය අපි ගිහිලා කිඹුල්ලක් තෝරේ බාර ගන්න මාත් වෙන්නම් අපි ඇවිල්ලා හොඳට රාජ්‍ය අකුරට වැඩ කරන රාජ්‍යයක් හදමු කියලා බලනකොට කවුද මේ මාරයා අපි හිතන ඕනේ පව්විච් විල්ලකට පිටිපස්සේ මාරයා ඉන්නේ ඒසොට බුදුරජාණන් වහන්සේ තව පාපී මාර මට මේ හිතවිල්ලාවට උඹ ඇවිල්ලා මේකට ජැක් ගන්න වෙලාවේ ඒකට ඇවිල්ලා අරුඩ වෙන වෙලාවේ මට තේරෙනවා බුබු වැඩක් බලාගෙන කියලා දැන් මට එහෙම කතා කරන්න මම කියනවා මාරයට කාර්යභාරණීමක් කැමැතිකමක් දීලා මම අකමැති වෙනවා. බුල්ලත්තුරේට ගිහිල්ලා. ඒකනේ අපිට ඕන වෙලා තියෙන්නේ. මාරේ හරි ගමන්නේ අරගෙන යන්න. මම සර්වඥාන්සිකේ දැනුම ඒක දැනනකොට දන්න ඒවට උදව් කරන පත් උත්තර දෙන ඔක්කොමලා මාර පාක්ෂිකයි කියලා. ඒ නිසා දැන් නම් කරගන්න බෑ. නමුත් ඉස්සරහට මේක ප්‍රතිෂ්ඨාවක් වුණ කරගත්ත කෙනා නිවේශිතබ්බක් ඒකට බැසගෙන ජීවත් වෙන්න ඕනේ. ඒ වගේ දෙයක් සාමාන්‍යයෙන් සර්වඥාන්සේ සඳහන් කරන්නේ ඒ ආනන්ද සප්පාය වගේ සූත්‍රවල කොහොම ගිහිවෙන් දැටි භාවනා කරන්නේ. ඒ කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකට වෙනමම අවශ්‍යතාවයක් නෑ. මොකද මේ සත්‍ය කියන්නේ කොහොනේ ඉරියව්වක කොහොනේ තැනක කරන්න පුළුවන් එකක්. හැබැයි මම මේ කතා කරන්නේ විපස්සනාවට බර සත්‍යයක් ගැන. ගොඩනෙක් කියන ඇති ඒකට ඒ වගේ මේ පරිසරයේම අවශ්‍යයි කියලා. ආධුනිකයන් නම් එහෙම තමයි. ආධුනිකයන් නම් මේ පරිසරයේ ඉන්නේ කොහොඳයි. භාවනා කරනලා අය ළඟ ඉන්නේ කොහොඳයි. ඒ වගේම මලපහන පූජා කරලා හිත හදාගන්නේ කොහොඳයි. මොකද වැඩි දියුණු කරපේකනට තියෙන ඕනම තැනක ඉඳලා කරන්න. එහෙමනම් එවිදිවීමක් අවශ්‍ය වෙන්නේ අපි මේ කාම ලෝකයෙන් නික්මිලා අපි කාම සංඥාවට යනවානේ දැන් මෙහි සුබෝධාරාමයට අපි ආවට පස්සේ අපිට ගෙවල් දොරවල් තියෙන ප්‍රශ්න නැහැ නේ අපිට තියෙන සුබෝධාරාම වපසරියනේ සුබෝධාරාම වටපිටාවනේ අපි ඒකට අනුව ජීවත් වෙන්න බලනවානේ ඒක නිසා අපි බිම වාඩි වෙන්න කමක් නැහැ ගෙදර හිටියනම් ඔක් කරන්නේ නැහැ නේ අපි ඒ වගේම බණකට මේ වගේ වාඩි වෙලා ඇහිලා ගෙදරදී කවදාවත් කරන්නේ නැහැ ඒ නිසා දැන් මෙතනදී තියෙනවා නම් අපිට යම් චිත්ත පීඩාවක් යම් කරදරයක් වෙහසක් සුබෝධාරාම චිත්ත පීඩාව විතරයි අපිට තියෙන්නේ. ගෙදර දොර චිත්ත පීඩා දැන් නැහැ. හරක බාහන ප්‍රශ්න ඇත්තේ නැහැ. නිශ්චල චංචල දීපල පින්න ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට මෙහි ප්‍රශ්නේ තියෙනවා. ඒකට කැමැති ටික විතරයි මේ ඇවිල්ලා ඉන්නේ. බොංග පිටක් කියලා බණ අහනවා. මම මේ ආමන්ත්‍රණය කරන අපේ මේ පිරිස ඒ අයට තේරෙනවා මෙතන මේ බිම වාඩි වෙන එක පහසු නෑ. හුස්ම දිහා බලන එක ලේසි නෑ. හැබැයි ඒගොල්ලෝ තේරුම් ගත්තොත් මේ බැලීම නිසා මට ලෝකයක් ප්‍රශ්න මයලක දැන් නෑ. මට තියෙන්නේ මේ පාඩි වෙලා ඉඳිලා ප්‍රශ්න විතරයි. මට තියෙන්නේ මේ හුස්ම පේන්නේ නැති ප්‍රශ්න විතරයි. ඒ නිසා ලෝකයක් ප්‍රශ්න නැති කරන්න මේ කයක් ප්‍රශ්න බාර ගන්න වෙනවා. සුබෝධාරාමයක් ප්‍රශ්න බාර ගන්න වෙනවා. එසේ කයක් ප්‍රශ්න බාර අරගෙන කයේ හිත පවත්වන්න පුළුවන් කිය විනාඩි 5ක් 10ක් විතර වගේ. ඒක පුදුමාකාර විශ්ව කර්ම වැඩක්. මෙච්චර මේ ලෝකේ ඇහැ නිසාම මුළු දවසම අසතියෙන් ගත කරන කන නිසාම දවසම අසතියෙන් ගත කරන නාසය දිව කයත් එක්ක අසතියෙන් ගත කරන කෙනෙක් මේ ඇහැ කන නාසය දිව වහලා සතියත් එක්ක විනාඩි 10ක් ගත කරනවා කියලා කියන්නේ ඒක කනකත් බෑවේ බියසිතුරින් අහස බලන රෙඩියම. ඒ වගේ ගත කරන කෙනාට එහෙම නැත්නම් සතිය ගත කරන කෙනාට කියන්න පුළුවන් ලෝකයක් ප්‍රශ්න නෙවෙයි මට මේ වෙලාවේ කයේ තියෙන හුස්ම ටික පවා කයේ දැනෙන හුස්ම ටික පවා එන්න තැම්පත්. එතකොට ඒක බුද්ධ භාෂාවෙන් කතා කරන්නේ අපි ලෝකේ නැත්නම් gedara dora එහෙම නැත්නම් අපි භාවනා නොකරන වෙලාව පින්නේ කාම ලෝකේ කියලා කියන්නේ. අපිට එක්කෙනෙකුටවත් ගැලවුමක් නැහැ. අද රජයෙන් හෝ ආණ්ඩුවේ හෝ යම් හොරකමක් කරලා තියෙන හැම හොරකමටම අපි සියලුම දෙනා සමාකාරව සම්බන්ධ වෙලා තියෙනවා. දැනගන්න එක නොදැනගන්න එක වෙනම දෙයක්.
උත්තරයක් වශයෙන් තියෙන්නේ මොකද්ද? අද බඩ දරුවෝ අම්මා කෙනෙක් ඉන්නා උන්දගේ බඩේ ජීවත් වෙන දරුවත් ලක්ෂ 60 ගාණක් ණය. අපි මෙතෙක් කල් කාලා තියෙන්නේ අනාගත පරම්පරාවේ සීරි මාංශේ තමයි. අපිට කියන්න බෑ අපි හොරගම් කෙරුවේ නෑ, අපි දන්නේ නෑ කවුරු සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඊට පස්සේ අපිට පේනවා නම් දැන් තියෙන කරදර දුක් ටික මේ කයක් සම්බන්ධ කරදර, එහෙම නැත්නම් ආනාපානයක් හා සම්බන්ධ කරදර, ඒකත් ගෙවෙනවා දකින්නයි කියන එක එච්චරම අමාරු නෑ. එච්චරම ඒකට පැය ගණන්, දවස් ගණන්, අවුරුදු ගණන් දඟලන්න ඕනේ නෑ. සමහරු බොහොම සුළු වේලාවකින් ගන්නවා, සමහර ටිකක් කල් යනවා. හැබැයි කිසිම කෙනෙක් දන්නේ නැහැ. නැත්තම් මං කියන්නේ උපදෙස් දුන්නේ නැත්තම් කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ හුස්ම දිහා බලන ඉන්නකොට ඒ හුස්ම ක්‍රමක්‍රමයෙන් ගෙවෙන එක කෙලස් ගෙවීමක් කියලා. ඒගොල්ලෝ හිතන්නේ බලපු හුස්ම එහෙම පිටුසිතුමක් වගේ තියෙන්න ඕනේ. ඒක නැති වුණොත් සතිය කැඩුනා. එහෙම නැත්තම් සමාධිය කැඩුනා. මට වැරදිලා කියලා තමයි හිතන්නේ. ඉතින් ඒ නිසා මේ සතිය පිහිටවලා සතිය පටලුණා පස්සේ නිවේශනය කරන්න නම් දැනගන්න ඕනේ සත්‍ය ආලෝකෙට මොනවද දැම්මත් ඒක එන්නේ කිවෙන්නේ. ඒකට බුදුරජාණන් පස්සම්බනේ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක පොදු පිළිසෙට දැන ගැනීම සඳහා කියනවා මහණෙනි ලෝකේ තියෙන ඔක්කොම දුකයි සතියෙන් බැලුවොත් හැමදේම සංසිඳෙන්න පටන් ගන්නවා. ඒක තමයි දුකේ සංසිඳීම. ඉතින් අපි භාවනා කරන ලෝකේ මම ගොඩක් කල් හැදිසලා තියෙන කවුරක්වත් ඒක දන්නේ නැහැ. ඕකලනොට වැඩෙන්න. ඒගොල්ලන්ට ඕනේ වැඩි දියුණු වෙන්න. වැඩි දියුණුවක් වෙන්නේ නැහැ. බලන්න හිටියොත් ගෙවීමක් සිද්ධ වෙනවා. ඒ ගෙවීමට බයක් තියෙනවා. ඒ අරණ්‍ය වාසී බණ කරන සංඝයාගෙත් ඒක තියෙනවා. දැනට ගියන්න කමටහන් දෙන කමටහන් ගුරුවරුන්ටත් ඒක තියෙනවා. ඒක නිසා ඒකෙදි තියෙන එක සයිකියාට්‍රික් සිටුේෂන් එකක්. අපේ මනස හැම වෙලාවෙම වැඩිවීමට එකතු කිරීමට වර්ධනයට කැමති වුණාට බලාගෙන ඉන්නකොට යමක ගෙවීමක් සිදු වෙනවා දකින්නවනම් අපිට හීනෙන් බය වීමක් එනවා. අපි තනිවීමක් වෙනවා. අපිට ඇඩ්‍රස් නැතිවීමක් වෙනවා. අපිට යන්නේනමක් නැතිවීමක් වෙනවා. ඉතින් ඒක කමඨාන් වාර්තා කියනකොට ටිකක් කල් භාවනා කරපුවයි කිව්වොත් ඒකට වචනේම ලියලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරන යනකොට මෙන්න මෙහෙම කියා තැනකට මොනවා වුණාද දන්නේ නැහැ, නිින්දද දන්නෙත් නැහැ, අරමුණ දන්නෙත් නැහැ, සතියෙන් හිටියක් දන්නෙත් නැහැ. හරි පාළුයි, හරිම කම්මැලි, හරිම නීරසයි. හැබැයි ඉතින් මට 3-4 සැරයක් වෙලා නම් තියෙනවා. ඊට වැඩි වෙලාවක් අද ඉන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒ කියන්නේ ඒ තරම් ඉක්මනට ලෝකයක් දුක් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ සුබෝධාරාමයක් දුක් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ කයක් දුක් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ අර අරමුණේ දුකත් ගෙවිගෙන යනවා. ඕක කිව්වොත් අනික් කට්ටිය කල් ගහනවා පිස්සු ඇදිලා ඉන්නේ. අපි ජීවත් වෙන අන්නේම පෙරේත මටි මෝඩ ලෝකෙක. ඒ නිසා මට ධර්මික ආමතුගම භාවනා කරපන්. ඔය කිසි කෙනෙකුට කියන්න එපා මේගොල්ලන්ට ඕනේ මොනවා හරි දරුවෝ හරි වදන්නේ වඩා. වස්තු හරි කමන්නේ වඩා. රට රාජ්‍ය හරි කමන්නේ වඩා. ඉතින් වැඩෙන හරියක් වැඩෙන්නේ දුක තමයි. ඒ නිසා ගෙවන් කිරීම අගය කරන්න, ගෙවන් කිරීම දැක සිද්ධ වෙන්න, ගෙවන් කිරීමට ලොකු සාංශික වචන කියන සූදානම් ශරීරයක් හදා ගන්නවා. ඒක පවා පුදුමාකාර අමාරුදයක්. ඒකට කියනවා අප්‍රමාදේ කියලා. ඒකට ඇත්තටම අර ගියාත්මේ ඉඳලා ගෙනාපු ජම්මාන්තරගත ලකුණක්ම තියෙන්න ඕනේ. මේ භාවනා කරනකොට සංසිධීමක්, ගෙවි යෑමක්, තුනී වීමක්, නොදැනී යාමක් සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් ඒක භාවනා කරනකොට ඉස්සල්ලාම අපි අරමුණ ආනපන කියනකො හොඳට මෙනෙහි කරමින් අරමුණ මූණට මූණලා ධානය එක තමයි කරන්නේ. ඒ වෙලාවදී අපි ඇත්තටම අරමුණ වඩලා, අරමුණ සමීප කරලා, අරමුණ දෙක දැනගෙන ජීවත් වෙනවා. එහෙම අරමුණ දැපෙන දමා ගත්තට පස්සේ සතිය දිගට පිහිටන්න ගියාට පස්සේ සමහරෙකුට ඒ අරමුණ තියේදී හිතවිලි බාධා ආරෙමේ ඇවිල්ලා මේක අවිශ්වෙන ගතියක් එනවා. ඕකට හිතම් රාව ගන්න නැතුව ඒක ආගෙත් හැටි කියලා ගියොත් සමහරෙකුට පේනවා ඒ තුල මේ හිතවිලි තියේදී, මේ වේදනා තියේදී, මේ තද්ද තියේදී මොකද්ද tempat වීමක් වෙනවා. අනේ ඒකට අනුග්‍රහ කරනවා කියන එක. නැත්නම් ඒ අනුව ජීවත් වෙනවා කියන එක. නැත්නම් මේ අපේ හිත අපි හිතන තරම් කුපාඩි නෑ. අපේ හිත මේ තරම්ම ජඩ නෑ. අපේ හිත මේ තරම්ම ෂට නෑ. අපේ හිත ඒ තරම් මායාවී නෑ. හැබැයි අර දැක්ම තියෙනවා.
නැත්නම් අපිට පේන්නේ ෂට මායාවී ජඩ හිතක් තියෙන නරක දේවල් මේ අවිස්සන දේවල්ම බල බල අවිස්සන දේට පිටුරු දම තමයි ජීවත් වෙන්නේ. අනිත් පැත්ත ඒ කියන්නේ අවිස්සන දේ තියෙද්දී tempat වෙන දේ බැලීම කියන දර්ශනය ඒ කියන සූදානම් ශරීරය ඒ කියන අප්‍රමාදයේ තියෙන කෙනාට මේ ලෝකෙ ගිනි ගත්තයි කියලා පේන්නේ නැහැ. එහෙම තියෙද්දිත් අපිට භාවනා කරන්න පුළුවන්. ඇයි අපි පිටත් වෙනකොට එහෙ තිබුණු 281 වෙනි වැඩමුළුවේ අවසාන අවස්ථාව. ඉතින් ඒකට ඇවිල්ලා කට්ටිය කියනවා මෙච්චර පෙට්‍රල් නැති ලෝකේ මෙච්චර කණ්ඩ බොට නැති ලෝකේ 60 ගාණක් දවස් 3ක් දන්නෙත් නැහැ රටේ මොකද්ද වෙන්නේ කියලා ඒගොල්ලෝ දිගටම භාවනා කරනවා. ඒ 50% විතර අලුත් අය. ඉතින් ඒකට එක මහත්තයෙක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ දැක්කේ ඉස්ලාම ඇමරිකාවේ වික්කු බෝධිත් එක්ක ඉන්න වෙලාවේදී ඔබ වහන්සේලා මේ කරන වැඩේට නොබෙල් ප්‍රයිස් තමයි දෙන්න වටින්නේ කියලා. මෙච්චර ලෝකෙ ඇවිස්සලා කහ කොට කන කහ කොටාගෙන වැටිගෙන ඉඳදී ඔබ වහන්සේලා මේ tempatකමක් ගැන කතා කරා. නියඬ වීමක් ගැන කතා කරා. ඉතින් මම කමට නොබෙල් ප්‍රයිස් එකක් නම් එපා බෙල් එකක් තියෙන ප්‍රයිස් එකක් දෙන්න කියලා. බෙල් එක නැතුණාම බයිසිකල් ලැබුණාක් වැඩක් නැහැ. වැඩිම අවශ්‍යනිකදී ඉතින් අර නිවේශනය කියලා කියන්නේ අපි සූදානමින් යන ඕන කෙනෙක් අවශ්‍යපන් සද්ද ඇවිල්ලාම අවශ්‍යපන් වේදන ඇවිල්ලාම අවශ්‍යපන් ඉතිලි ඇවිල්ලාම අවශ්‍යපන් මම බලන්නේ පුළුවන් තරම් අර අරමුණේම හිත තියාගෙන ඉන්නකොට දවසක් එයි ඒක එන්නනම් අර කියන විදිහට මම ඉස්සෙල්ලා මුර පුරාගෙන ගිය විදිහට අපිට ගිහිල්ලා ඒක සඳහාම අප කැප වෙලා වාඩි වෙන්න වෙනවා. මේ ශබ්ද කලබල කරද්දී tempatu එහෙම මේ වේදනාවක් දරුණු වේදනාවක් තියෙද්දි කය එහෙම tempat වෙලා තියෙනවා. එහෙම නැත්නම් ශබ්ද වටපිට වෙන ශබ්ද ගොඩක් තියෙද්දි tempat වෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැති තරම් සාන්තුවරයක අප ඇතුළේ ජීවත් වෙනවා. අන්නේ සාන්තුරයගේ පැත්තෙන් බලන්න භාවනාවේදී අර සමාධිපේතබ්බන් නිවේශේ පතිත්තාපේතබ්බන් ඉවර වෙලා එයා ඊට පස්සේ යන්න ඕනේ ඒ වගේ අරණ්‍ය වාසී තත්වයකට රුක්ක මූල තත්වයකට එහෙම නැත්නම් ශූන්‍යාකාර තත්වයකට යන්න ඕනේ. ඒ කියන්නේ එයා දැන් තියටර් එකේ ඉන්න ඕනේ ඔපරේෂන් එක පටන් ගන්නයි ලෑස්ති. ඒක තියෙන කාට තමයි මේ ශාසනයක් තියෙන කාලේ කියලා කියන්නේ. ඒක නැති කාලේ තමයි උගාක් තියෙන්නේ. එහෙම කෙනෙකුට වැටුණාට යන්න තැනක් නැහැ. එහෙම පැවිද්දක් නැහැ. එහෙම පූජනීය ස්ථානයක් අරණ්‍යයක් නැහැ. අපිට දැන් තියෙන නිසා අපිට හිතන අයියෝ ඕක හැමදාම තියෙයි කියලා. නමුත් නැති දවසකට වුණොත් අපි කොච්චර ලෑස්තිලා හිටියත් ඒ සිද්ධිය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නෙළුම් පොට්ටු වතුරෙන් උඩට මතුණාට ඒකට ඉර පෑවුවේ නැත්නම් නෙළුම පිපෙන්නේ නැහැ. නිසා මේ ශාසනයක් තියෙන වෙලාව මේ වගේ අපිට කර්ම කාරණා ඉදිරිපත් වෙනා ඉතාමත්ම දුර්ලභයි. ඉතින් ඒක අර ගණන් ගන්න නැතිකම තමයි සතිය දන්නේ නැහැ. සතිය පිහිටලා නැහැ. සතියේ නිවේශනය කරන්න දන්නේ නැහැ. ඉතින් අපි එක්කෙනෙක්වත් එහෙම දැනගෙන මේ ලෝකෙට ආවේ නැහැ. මොකද මේ ලෝකේ උගන්වන්නේ ඉතිහාසයේ භූගෝලයේ ප්‍රජාචාරයයි භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීවිතේ ඔක්කොම කුණු හරපනේ. ඔය එකකවත් නැහැනේ මේ කියන කතාව. ඒ තියෙන වඩන බෝ කරන හැටිනේ. මේක තේරුම් ගත්තේ නැත්නම් කොච්චර අවංක යෝගාවචරයක් වුණත් කොච්චර යාළුවෙක් වුණත් මිත්‍රයෙක් සමාජ්‍යවරයෙක් වුණත් ඥාති වුණත් සාලෝහිත වුණත් තේරෙන්නේ නැත්නම් අංගවන්නකෝ හාමුදුරන්ගේ වැරද්ද කියලා මගේ ගුරු හාමුදුරුවෝ මට ඉගෙනුවා. කාට හරි ඒ දේ තේරෙන්නේ නැත්නම් මේ යන ගමනේ සංහිඳියා පැත්තට අනුග්‍රහ කරන්න ඕනේ කියලා ඒකේ ගුරුවරයාගේ දෝෂයක් ඇතන තියෙනවා. ඒ නිසායි බුදුරජාණන්සේ සාරාංශික කල්පලක්ෂයක් මේ වෙන්න පුළුවන් හැම වැරද්දක්ම අත්දකලා අවසාන භවයේ ඔක්කොම ශීපත් කරලා තමයි කිව්වේ මහණනි උඹලා කියන හැම දෙයක්ම මම කාලා තියෙනවා මම විඳලා තියෙනවා ඔය ඔක්කොම චීතිත් මේ ගමනේ යන්න පුළුවන්. හැබැයි මම යෝජනා කරන්නේ ඔක්කොටම සාරාංශික කල්පලක්ෂයක් බලනින්නේ කියලා. බුදුරජාණන්සේ මේ දුන්නේ අවුරුදු 7කින් නිම කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක සඳහා අර ඉස්ලාම සත්‍ය කියන්නේ මොකද්ද කියලා මේ වගේ දැනකදී දැනගෙන පොඩ්ඩක් හොරෙන් වගේ කරලා බලන්න නෑනේ මට පුළුවන් මේක කරන්න පුළුවන් කියලා කියනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා අන්තිමට ඒකට සූදානම් ශරීරයක් තියෙනවා වට වෙලා ඉන්න ඔක්කොම යමපල්ලෝ. ඒගොල්ලන්ට පුළුවන් තරම් හිතවිලි දෙනවා. ඒගොල්ලෝ අපිට පුළුවන් තරම් වේදනා දෙනවා.
ඒගොල්ලෝ අපිට පුළුවන් තරම් සද්ද දෙනවා. මම දැනගන්න ඕනේ දී යටින් ඉන්දර ගෙනියන කෙනෙක් වගේ ඔක්කොම තියෙද්දි අර tempat වෙන ක්‍රමයට යන්න ඕන කියලා බැලුවොත් ඒකට අවශ්‍ය කරන ක්‍රම සහ විදි. ඒකට අවශ්‍ය කරන ඥානෙ අපි ඔක්කොගෙම සමානව තියෙනවා. අපි හිතනවා කවුරු රැවිල කරලා දෙයි කියලා. ඒක තමයි අපේ යාචක මානසිකත්වය. අපිට කවුරු හරි කරලා දෙයි. කවදාකවත් හිතන්නේ මම ස්වෛරී, මම සර්බලධාරී, මට ඕනනම් කරන්න පුළුවන් කියලා. ඒකට අපි කියනවා නිවේශිතබ්බන් කියලා. යාට තේරෙනවා මේ කිසි කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න එපා. දෙන්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරා මහණනි මම එහෙම මේ ගැලවුම් කාර්යයක් නෙමෙයි මම පාර කියනවා. බුදුරජාණන් වහන්සේ කොච්චර නානා විදියට බණ කිව්වත් රාහුල පුංචාමරට අවුරුදු 15ක් වෙනම භාවනා කරන්න උනා. රාහුල හැමෝටම විතරක් කියපු සූත්‍ර 5ක් තියෙනවා. යශෝදරාට වෙනම භාවනා කරන්න උනා. නැත්තම් මගේ ප්‍රියම්බිකාව මම මේ ශිල්ප දක්වලා ගත්ත මගේ ගෑණි කියලා නිවන් දක්වන්න පුළුවන් කමක් නැහැ. සුද්ධෝදන රජු වෙනම භාවනා කරා. සුද්ධෝදන රජුගේ මාස්සී නැත්නම් යශෝදරාගේ තාත්තා ඒකාන්තෙම අපායි ගියා. මොකද බුදුහාමරන්ට වෛර කරා. බැරි කලබල වෙන්න ගියේ නෑ බුදුසසුන ඒකේ ගියොත් ඕක තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඥාතික් නැති වෙච්ච වෙලාව එහෙම නැත්නම් මේ රටේ මේ තියෙන ඊටාම දුෂ්කර අවස්ථාවේදී අපිත් ඔය රැල්ලටම අහුවෙලා කඳෝමයි කිය ඉන්න වෙනුවට ඒ වඩන ලද සතියක් තියෙනවා නම් ඇද්ද නිකන් ඇහලා බලලා පුරුද්දට අපි ඒකට සති මාත්‍රේ කියනවා. ඊට පස්සේ දවසේ විනාඩි 5-10ක් මේ කරලා පුරුදු වෙලා නැත්නම් දත්මදින කොට හරි පුරුදු වෙලා නැත්නම් තේරුම් ගත්තොත් ඊගාවෙන චිත්තක්ෂණේන ඕනෙම කරදරයකදී ඒ චිත්තක්ෂණයට එන කරදර දුක් අකුසල් වලට වැඩිය සතිය බලවත්. ඕනෙම අකුසලයකදී සතිය පවත්වන්න පුළුවන්. අම්මා මැරිච්ච වෙලාවෙදී වුණත් අම්මා මැරුණා කියලා දැනගන්න පුළුවන්. අපච්චි මැරිච්ච වෙලාවෙදිත් පුළුවන්. ඕන කෙනෙක් මැරෙන වෙලාවේදී ඉසගිනි ගත්තත් පුළුවන්. ගෙටගිනි ගත්තත් පුළුවන්. ඒකේ අවසාන ඔලිම්පික් ගහිලා තමයි සරුවචාන්සේදී අපිට මතක් කරන්නේ. මරණ වෙලාවේදී ඔක්කොම මේ අපි මේ නටන නාටක ඔක්කොම ඉවරයි නේ වෙලාවේ. ඊට පොඩ්ඩකට කලින් තේරෙනවා දැන් ඉතින් වැඩේ හමාරයි කියලා. අන්නේ ඒ වෙලාවේ සත්‍ය පිටවන්න පුළුවන් කියලා. මරණ චිත්තක්ෂණයේ සත්‍ය පිටවන්න පුළුවන්. පිටෙව්වොත් ඒ ඔක්කොම කලබගෑනි අමල යස්සේ සුගතියකටමයි හිත යන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න බැරුව මේ මහා නාම රජුරෝ සර්වචනාංශයේ තිබේ අඩපව පුරපඩ විච රජකම් බාරගත් රජුරෝ දවසක් ආය සභාව මෙහෙවනකොට ආට කසපාර ගහන්න තීන්දුව වෙනවා මරණ දඬුවම දෙන්න වෙනවා. ඉතින් රජුරන්ට හිතක් ආව යකෝ දැන් මෙච්චර මම භාවනා කරනවා මේ මුළු ආලිගාවේ තියෙන ඕනෙම දෙයක් ඕනෙම ස්වාමීන් වහන්සේ නමකට ගෙනියන්න පුළුවන් කියලා පැවරුමක් කරලා ඉන්නවා. ඒත් මේ රාජ්‍ය තන්ත්‍රය මෙහෙනකොට මේ වගේ ප්‍රශ්න ආවොත් එහෙම මම ඒ වෙලාවේ මැරලා ගියොත් මොකද වෙන්නේ කියලා. ඊළ සර්වචනන්සේ වැඳලා අහනවා ආසවැස මහන්සි මමත් ධාර්මිකව මේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුණත් ස්වාමීන් වහන්සේ සමහර ප්‍රශ්නවලදී මට රාජනීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ වගේ වෙලාවක මම මැරුණොත් මොකද වෙන්නේ කියලා. බුදුන්සේ දන්නවා මේ පුද්ගලයා මේ ප්‍රශ්නාන පුද්ගලයා සකදාගාමි ආර්යයන් වහන්සේ තමයි. එයාට සැකයක් ඇවිල්ලා තියෙනවා. මේ කලබල වෙලාවක මැරුණොත් දැන් ඕගොල්ලෝ නම් කොයි වෙලාවෙ මැරුණත් එකයි. හැම වෙලාවෙම කලබලේ. ආයේ අහන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව තිබ්බත් එකයි, කොයි ආණ්ඩුව තිබ්බත් එකයි, සුනාමිය ආවත් එකයි, නැතත් එකයි කලබලෙන්නේ ජීවිතේ. එතකොට ඉතින් මොකද වෙන්නේ කියලා හිතා ගන්න ඕනේ. ඊට පස්සේ බුදුජානක යන හොඳයි මහා නාම මේ මිතුණා නම් ඔයා හිතන්නේ කලයක් අරගෙන පුරවන්නකෝ ගිතෙල්. ඒකල කඩපින්ම බැඳලා කලේ වතුර දාන්නකෝ. දාපුවාම කලේ මුට්ටිය පාවෙයිද නැත්නම් යටයයිද කියලා. ඉතින් මහා නාම රජුරු කියන මේ ගිතෙල් බලේ වැඩි නම් ස්වාමීන් වහන්සේ කලේ බඩ ලොකුයි නම් ගොඩක් ගිතෙල් නම් පාවෙයි. නැත්නම් ගිතෙල් අඩුයි මැටි වැඩි නම් කලේ යටයයි. එතන වතුරේ පාවි තියෙයි. අර ගිතෙල් උඩට අදිනවා මැටි කැටේ යටට අදිනවා. හොඳයි. දැන් ඕම් පාවි තියෙනකොට මහානාම කවුරු හරි පොල්ලකින් ගැහුවොත් කලයට මොකද වෙන්නේ කියලා. ආජාන්ත ගිතෙල් ටික උඩයයි මැටි කැටි යටයයි. ඒක තමයි මරණයේදී සිද්ධ වෙන්නේ. භාවනා කරපේකනාගේ හිත කවදාකවත් ආය ගිතෙල් ටික වගේ යට කරන්න බෑ. ඒක තේරෙනවා වාඩි වෙලා ඉන්නකොට මගේ හිත කොච්චර පිට ගියත් මම ගණන් ගන්නෑ. මම නැවත නැවතත් භාවනා කරනවා. මම
ප්‍රසන්න මනසේ මේක දිහා බලනවා මට මේක දැන් ඉස්සරහට කරන්න පුළුවන් තව කරලා මේකට සතුටිතක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒකට අපිට කියන්න පුළුවන් පතිත්තාපේ තබ්බන් නිවේශේ තබ්බන් කියලා. ඒකනම් කරටත් දාගෙන කරන්න බෑ. කවදාකවත් දෙන්නෙකුට එකතුව කරන්න බෑ. අපි කඹේ ඇවිදිනකොට කටටක් දාගෙන යන්න බෑනේ. අපි වතුර වල පීනනකොට කටටක් දාගෙන යන්න බෑ. මෙන්න මෙතෙන් එනකොට ඒක නා මම දැන් මෙතන කියන ඒ උපමානයට වැටෙනවා. දැන් නම් ඒක අපිට මහා හුනියමක්. තනි වෙන්න බයයි. මේ මොහොතේ ඉන්න බයයි. මම වෙන්න බයයි. අපිට අපි වෙන්න ඕනේ. යන තැන සැප තියෙන්න ඕනේ. ඒ වගේම කොතන ගියා සැප තියෙන්න ඕනේ කියලා. එහෙම එකක් බුදුහාමුදුරන්ටවත් නැහැ. බුදුජානන්සේ සඳහන් කරන්නේ මේ දැන් මේ චිත්තක්ෂණේ බේරගෙන එන්නේ ඕනේ කරදරයකදී ගන්න ගියොත් ඒක නා සම්පජඤ්ඤයේ වශයෙන් ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට අරමුණෙන් අරමුණට මාරු වෙනකොට හිතනාම කරගෙන අඬාවෝ ගන්න යන්නේ ඒ විනුවට උත්සාහ කරනවා ඒ ඔක්කොම තේදී සතිය කැඩෙන්නේ නැහැ. අන්නේ කැඩෙන්නේ නැහැ කියන සංඥාව කැඩෙන්නේ නැහැ කියන පෙරදැක්ම කැඩෙන්නේ නැහැ කියන මේ ශරීර සූදානම් ශරීරය තමයි manussත්වයේ තියෙන උස්සස්ම දේ. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම මේ යාචක මානසිකත්වයක ඉන්නේ කවුරු හරි ඇවිල්ලා අපි ගලවයි කියන. ඒක වටිනවා. ඉතින් අර සත්‍ය සමාදන් වෙන අවස්ථාවේ අතිත්ථාප අවස්ථාවේ ඒක ගැලපෙන නමුත් අර නිවේශේ තබ්බන් කියනකොට දන්නවා කවුරුවක්වත් මේක කරන්න ඕනේ මෙහෙමයි කියලා. ඉතින් ඒක මම හිතන්නේ අපේ මියගේ ඥාතියින්ද කෝකෙතත් මේ ඇහැරලා ඉන්න ඥාතියින්වත් තේරුණා නම් ලොකු දෙයක්. එහෙම නැත්නම් තේරිච්ච කෙනා මගේ නෑයෝ කියලා මං හිතාගන්නවා. මං ගණන් ගන්න එහෙමයි. ඇතුළු දුන් කෙනෙක් මගේ නෑ සියෝයා. මේ මං කියන්නේ තේරුම් ගත්තා නම් උන්ද මගේ ලේ නෑයෝ. ඒ කට්ටියට ඕනකම තියෙනවා. ඒ කට්ටියට අප්‍රමාද රුධිරේ තියෙනවා. ඉතින් බෑ කියනවනම් මං කියන ඉති ඕනෑකමින් ඇති වැඩක් නෑ කියලා. ඒ වුණත් මම ලබන මාත් බණ කියනවා. හොඳ නෑනේ නේ. මට උගන්නපු කිසිම කෙනෙක් මගේ ಜಾති ආගම වංශ බැලුවේ නැහැ. ඒ වෙලාවේ හිටපු කඩප්පුලි එක මේ මට්ටමට ගේන්නේ ඒගොල්ලන්ට පුළුවන් වුණා නම් මෛත්‍රී විශ්වාසයක් තියෙනවා. ඕගොල්ලෝ ඔහොම ඉඳලා කකා වරිල්ලකෝ එනේන තාලෙන් මේක හරියනවා කියලා. ඉතින් මම ඒකෙන් ධර්ම දේශනාව අත්‍තර කරනවා. අපි මේ කරගෙන යන ගමනේදී ඉදිරි ගමනට අවශ්‍ය කරන්නා වූ ශක්තිය කිසිම විදියකට පිටින් බලාපොරොත්තු වෙන්න බෑ. මම දැන් මෙතන කියන ඒ ලද ක්ෂණ සම්පatti ඉක්මවා ගන්න නැතුව එහිම ජන සම්පatti උපයාගෙනම ඉදිරියට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ඥාතක ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාට සනසින් වේවා. සියලුම නමි මේ පරිලෝක ඥාතීන්ට මේ කුසලය අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබෝධාරාම ස්වාමීන් වහන්සේට මයික් එක බාර දෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අනුමෝදනා කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට පුණ්‍යානුමෝදනා වගේක් ලැබිලා තියෙනවා කියන්න අවසරද? නෑ අවසරයක් නෑ දෙන්න ස්වාමීන් වහන්සේ අතට. හොඳයි ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේගෙන් දෙපණම දවසයි වසර 15කට අධික කාල පරිච්ඡේදයක් මෙම පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කොටගෙන සෑම මාසකම සිදු කරනු ලබන සති භාවනා වැඩසටහන අද දවසේත් ඉතාමත්ම සාර්ථක වැඩසටහනක් විදිහට මේ සන්ධ්‍යා භාගයේ වෙනකම්ම ඒ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම මත ඉතාමත් සාර්ථක වැඩසටහනක් විදිහට සිද්ධ කරලා අවසන් කරන්නට අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අති ගෞරවනීය අපේ ගුරු දේවෝත්තම නායක මහහිමිපාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩ සිටිය යුතු නමුත් ඊයේ දහවල් කාලයේ ආරම්භ කරපු අපේ වාර්ෂික උපසම්පදා පින්කම ඊයේ
මධ්‍යම රාත්‍රිය අවසන් වෙනතුරුත් සිද්ධ කරලා අදත් හිමිදිරු දැසන ආරම්භ කරපු කටයුතු මේ වෙන විටත් සිද්ධ වෙමින් පවතිනවා. බොහෝ වෙලාවට හෙට දවසේත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන නිසා උන්වහන්සේ අපේ නිකායේ අනුනායක ධුරය සහ මහෝපාද්‍යය ධුරය දරන ගෞරවනීය ස්වාමින් වහන්සේ උන්වහන්සේ නියත වශයෙන්ම උපසම්පදා භූමිය තුල වැඩ ඉන්නට ඕනේ. ඒ නිසා උන්වහන්සේ ඒ ස්ථානයට වැඩම කළා. නමුත් උන්වහන්සේ වැඩ නොසිටියත් අති ගෞරවනීය අපේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ කරන ලද ආරාධනාව පිළි අරගෙන මෙම උතුම් කටයුත්ත අපි කෙරෙහි අනුකම්පාවෙන් හැමදාම ඉෂ්ට සිද්ධ කර දේවා වදාරන අපේ ගෞරවනීය මේ තිරගල නිස්සරණ වන සෙනසුනේහි ප්‍රධාන කම්මට්ටාන ආචාර්ය අවසරයි අපේ උඩීරියගම ස්වාමින් වහන්සේට ශ්‍රී සුබෝධාරාම විහාරාධීශවර අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ ගෞරවය පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේ උද කරමින් මේ පින්කමේ කටයුතු අපි අවසන් කරනවා. ඉතින් එසේනම් මේ මොහොත වෙනකම්ම මේ අත්තන් මෛත්‍රී සිත පතුරවමින් සතිය පිහිටවමින් අපමණ කුසල ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් නික්රස් කරගත් අවස්ථාවේ ප්‍රථමයෙන්ම අපි සියලු දෙනාම ලෝවැසි සත්වයන්ට ආශිර්වාද කරමින් මෙත් සිත ප්‍රාර්ථනා කරමින් කරණීය මෙතු සූත්‍ර දේශනාව සිදු කරලා මින් අනුතුරුව ලෝකපාලක දෙවියන් ඇතුළු සියලු සත්වයන්ට පින් අනුමෝදන් කරලා අති ගෞරවනීය අපේ දේශක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද කරලා මේ පින්කම සමාප්ත කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්ඛෝ ජෝච සෝජෝච සුවජෝ චස්ස මුදු වනතිමානි සන්තොස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෝක උත්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේ මිනෝ හොන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතන්ති තසා වාතාවරවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතුලා දිට්ඨාවායේව අද්දිට්ඨායේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සම්බේ නබරෝ පරන්නි කුම්බේත ඥාති මඤ්ඤේත කත්තතිනං කන්ති ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා නියම් පුත්තං යුසායේක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාදං තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ වා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දින්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නහි ජාතු කම්බසෙය්‍යං පුනරේතිති ඒතේන සච්ච වච්චේන පාතු තං රතනත්තයං ඒතේන සච්ච වච්චේන පාතු තං රතනත්තයං ඒතේන සච්ච වච්චේන පාතු තං රත
සම්බීතියෝ විවජ්ජන්තු මාතේ භවද්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං සම්බ සංඝානුභාවේන සදා සොත්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච ඊතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මි නක්කත්ථ යක්ඛ භූතානම් පාපංගහ නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංපද්දවේ. දෙපින්තුනි අද හිමිදිරි උදෑසන සිට මේ පින්වත් සියලු දෙනාම උතුම් සීලයක පිහිටලා සිල්වත් ගුණවත් පිරිසක් බවට පත් වෙලා අති ගෞරවනීය අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වටිනා අනුශාසනාවන් ශ්‍රවණය කරමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ තමන්ගේ සිත තුළ කුසල සහගත සිතුවිලි, පුණ්‍ය සහගත සිතුවිලි, මෛත්‍රී සහගත සිතුවිලි පෝෂණය කරමින් වටිනා ආධ්‍යාත්මික දවසක් බවට අද දවස නියෝජිතව පරිවර්තනය කරගන්නට යෙදුණා. ඉතින් මේ දාන, සීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට අවශ්‍ය වෙන පින්දහම් කටයුතු අද දවස් පුරාවට මේ අත්න්ගේ සහභාගීත්වයෙන් සිදු කළා. ඒ ආදී වශයෙන් සිදු කරගත්තා වූ සියලුම කුසල ශක්තිය අප නමින් මිය පරලෝ යන්නට යෙදුන මාතෘ, පිතෘ, කලාත්‍ර, භාත්‍ර, භගින්‍ය ආදී සහලේයම් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙමින් ඇතනම් මේ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අත්න්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ ගෞතම සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කරන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන කරගත් අල්පේසාක්‍ය, මහේසාක්‍ය සම්්‍යදෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වීමෙන් අධිකතර චිත්ත ප්‍රීතියට පත්වන්නා වූ දෙවියන් මේ ගෞතම සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකා ද්වීපයත් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. මේ උතුම් වූ පුණ්‍ය භූමියත් ගෞරවනීය අපේ මහා සංඝරත්නයත් මේ පින්වත් සියලු දෙනාමත් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිර්වාණ ධර්ම ශාන්තිය අවබෝධ කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන් ඇතුළු ලෝකවාසී සත්වයන්ට අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතාචයම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති. මේ අවස්ථාවේ විශේෂ වශයෙන්ම පින් අනුමෝදන් කරලා ආශිර්වාද එක්කරන්ට බලාපොරොත්තු වෙනවා. අති ගෞරවනීය අපේ උඩීරේගම අවසරයි ධම්මවිජය ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වසර ගණනාවක් අඛණ්ඩව මේ පින් බිමට වැඩම කරමින් අති ගෞරවනීය අපේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ විසින් කරනු ලැබූ ඉල්ලීම තාමත් මෛත්‍රී සිතින් යුක්තව පිළි අරගෙනම අපේ දායක පින්වත් සියලු දෙනාගේ ආධ්‍යාත්මික ගුණවගා උදෙසා අවශ්‍ය ධර්මානුවාදයන් සපයා දෙමින් උන්වහන්සේගේ වටිනා ශාසනික අනුග්‍රහය මේ උතුම් පුණ්‍ය භූමිය වෙනුවෙන් අද ලබා දෙනවා. ඒ නිසා තේ
ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවට දුර බැහැර ඉඳලා තමන් වහන්සේගේ වෙහෙසවත් නොතකා මේ ස්ථානට වැඩම කරලා වසර 15කට ආසන්න කාලයක් මේ පින්කම මේ කටයුත්ත ඉතාමත්ම සාර්ථකව මැනවින් සිදු කර ගන්නට උන්වහන්සේගේ වටිනා අනුග්‍රහය අපිට ලබා දෙනු. ඒ නිසා අති ගෞරවනීය අපේ අවසරයි උදේරිගම ධම්මජීව ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අපි මෙතෙක් මේ අත්පත් කරගත්තා වූ රැස් කරගත්තා වූ කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් කිරීම උන්වහන්සේට ලැබෙන ආශිර්වාදයෙන් උන්වහන්සේ විසින් මේ ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතිය උදෙසා සිද්ධ කරන අමිල ශාසනික මෙහෙවර තවත් ඉතාමත් මැනවින් සිද්ධ කරගෙන යන උන්වහන්සේට අවශ්‍ය කායික ශක්තිය මානසික ශක්තිය නිදුක් භාවය නිරෝගී භාවය චිරජීවන සම්පත්තිය දිගාසිරි සම්පත්තිය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ලැබේවා සැලසේවා කියලා අපි කවුරු සාදු කාර්යය දෙලුන් වහන්සේට ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ විසින් මේ සිදු කරන උතුම් පින්කම මේ අපි සියලු දෙනාම අත්පත් කරගත්තා වූ සියලුම කුසල ශක්තිය උන්වහන්සේට උතුම් නිර්වාණ ධර්ම සාන්තිය අවබෝධ කරගන්නට පාරමිතාවක්ම වේවා කියලා අපි සාදුකාරය දෙන උන්වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ අවස්ථාවේ වැඩ නොසිටියත් අති ගෞරවනීය අපේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය සිහිපත් කරමින් උන්වහන්සේලාටත් පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලා විසින් සිදු කරන මේ ශාසනික කටයුතු නිර්පාත්‍රිතව කරගෙන යන්නට උන්වහන්සේලාට මේ උතුම් පින්කමේ ආශිර්වාදය ලැබේවා සැලසේවා කියලා අපි ආශිර්වාද සිදු කරනවා. පොදුවේ මේ පින්කමට සහ සම්බන්ධ වෙන මේ පින්කම සෑම මාසකම සංවිධානය කරන්නේ මහනුවර සති කණ්ඩායම පෙරටු කරගත්ත ඒ පින්වත් සියලු දෙනාටම විශේෂ වශයෙන් අපි මේ පින්කමට සම්බන්ධ වුණාද ලොකු කුඩා තරුණ මහලු විශේෂයෙන්ම සති පාසල වැඩසටහන සඳහා ඒ තරුණ දූ දරුවෝ සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරනවා. මේ පින්වතුන් සිදු කරන ලබන සියලුම කටයුතු ඉතාමත් මැනවින් සිදු කරගෙන යන්නට රත්නත්‍රි ආශිර්වාදයේ ආරක්ෂාව ලැබේවා සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු වෙලහෙන දාම් කටයුතු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියක් නැත්නම් මේ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්පත්තිය සැලසේවා. කෙලවර ශාන්තිනායක මාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් සාන්තයයි දේශනා කරන්නට යෙදුන ජාතියක් ජරාවක් ව්‍යාධියක් දුකක් දුම්නසක් නැත්තා වූ අජරාමර සංඛ්‍යාත අතිඋතුම් අමා මහා නිර්වාණ සම්පත්තියෙන් සැනසීම උදා කරගන්නට අපි සෑම සියලු දෙනාටම මේ උතුම් කුසල ශක්තිය පාරමී ගාමී කුසලයක් සේම පවතිවා කියලා කවුරු සාදුකාරය දෙන්න ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තව මහා සංඝ රත්නයේ මේ අත්තන්ට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු